ආයුබෝවන් දරුවනේ අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 10 වසරේ දුවල පුතාලට අපහසු පාඩමක් වන සාහිත්‍ය විචාරයක් එසේත් නැත්නම් රසාස්වාදයක් ලියන ආකාරය. සිංහල ඉගෙන ගන්න ඕනම දරුවෙක්ගෙන් ඕනම ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවොත් එහෙම ඔබට සිංහල වල අමාරු මොනවද කියලා ඔයා මට දෙන උත්තරේ විචාරයක් ලියන්න බෑ රසාස්වාදයක් ලියන්න බෑ කියන එක. ඉතින් අද මේ පාඩමෙන් බලාපොරොත්තු වෙනවා මගේ දුවල පුතාලට නිවැරදි ආකාරයෙන් ලෙහෙසි පහසු ආකාරයෙන් විචාරයක් ලියන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. ඒ නිසා ඊටමත් හොඳින් අවධානයෙන් යුක්තව අහගෙන ඉන්න, අවධානයෙන් යුක්තව බලාගෙන ඉන්න ඔබේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට අතිශය වැදගත් වන පාඩමක් තමයි අද කතා කරන්නේ. පුතේ සිංහල ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් සමන්විතයි. සිංහල ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් සමන්විතයි. 1 ප්‍රශ්න 40ක් ඉරි ගහන්නට තියෙනවා. දෙවැන්න ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය, තුන්වැන්න සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය. අපි අද කතා කරන්නේ මෙන්න මේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන අනිවාර්යෙන් ඔබ ලිවිය යුතු ප්‍රශ්න කිහිපයක් ගැන. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට මය පුතේ පැය 2යි අපට හම්බෙන්නේ. සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට පැය 2යි හම්බෙන්නේ. මෙන්න මේ පැය 2 ඇතුළත අපි විචාර එහෙම නැත්නම් රසාස්වාද 3ක් ලියන්නට ඕනේ. ඔබට එන ගැටලුව තමයි කොහොමද පැය 2 ඇතුළත මේ විචාර 3 ලියලා ඉවර කරන්නේ. මේ වන විට අපේ පාසල් වල ඉන්න ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන් ඔබට විචාර ලියන ක්‍රමවේද උගන්වා තියෙනවා. ඔබට විචාර ලියන පහසු ක්‍රමවේද උගන්වලා තියෙනවා. ඉතින් ඒ පහසු ක්‍රමවේද තවත් සංවර්ධනය කරන්නට තමයි මම බලාපොරොත්තු වෙන්නේ අද මේ පාඩම හරහා. ඒ නිසා ඒ ඉගෙනගත්තු දේවලුත් උපයෝගී කරගන්න, අද මා උගන්වන දේවලුත් උපයෝගී කරගන්න, ඒ දෙකම එකට එකතු කරලා ඔබ ලස්සන විචාරයක් ලියන්න. එවිට ඔබට ලස්සන ලකුණක් හම්බේවි, හොඳ ලකුණක් හම්බේවි. අවසානයේ සාමාන්‍ය පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයට ඒ සාමාර්ථයක් ලැබේවි. අංක 1. මයි පුතේ අපි කතා කරන්නේ අද විචාරයක් රසාස්වාදයක් ලියන විදිහ. අපි අද කතා කරන්නේ මෙන්න මේ විචාරයක් කොහොමද ලියන්නේ කියන එක. මුලින්ම මතක තියාගන්න මේ විචාර ලියන්නමයි පුතේ නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. රාජකාරී ලිපියක් ලියන්න රාජකාරී ලිපි ආකෘතිය තියෙනවා නේද? රචනාවක් ලියන්න අපේ රචනා සැකැස්ම, රචනා ශරීරය, සාරාංශය වගේ දේවල් අපි කතා කරලා දීලා තියෙනවා නේ. නමුත් මේ විචාරය කියන ප්‍රශ්නයට උත්තර ලියන්න නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා තමයි පාසල්වල ආදරණීය ගුරු මෑණිවරු සහ ආදරණීය ගුරු පියවරු විවිධාකාරයෙන් ඒ ප්‍රශ්නයට උත්තර ලියන විදිහ කියලා දෙන්නේ. ඒ සියලුම දේවල් නිවැරදි. ඔබටම ආවේනික වෙච්ච ක්‍රමයක් සකසා ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබ හුරු වූ ක්‍රමවේදයට විචාර ප්‍රශ්නවලට පිළිතුරු ලිවිය හැකියි. ඒක නිසා මම අද ඔබට උගන්වන්නේ ඔබට පහසු යයි හිතෙන ආකාරයේ ආකෘතියක්. මේ ආකෘතියටම ලියන්නට ඕනේ කියලා ක්‍රමවේදයක් නැහැ. ඔබ මේ ක්‍රමවේදෙත් අනුගමනය කරන්න. අනුගමනය කරලා ඉවර වෙලා ඔබට පහසුයි කියලා හිතෙන ක්‍රමවේදය ඔස්සේ ඔබේ උත්තරේ ගොනු කරන්න. හරිද? එතකොට විචාරය ගැන කතා කරද්දී අපට හම්බෙනවා මගේ පුතා විචාර ප්‍රශ්න වර්ග දෙකක්.
අංක 1 ලකුණු 15ක් ලැබෙන විචාරයක් හම්බ වෙනවා. දෙවැන්න ලකුණු 10ක් ලැබෙන විචාරයක් ලියන්නට ඕනේ. එතකොට ලකුණු 15ක් ලැබෙන විචාරයකුයි ලකුණු 10ක් ලැබෙන විචාරයකුයි කියලා විචාර වර්ග දෙකක් අපට ලැබෙනවා. ඔය දෙක ලියන්නේ ආකාර දෙකකට. ලකුණු 15 විචාරය ලකුණු 10 විචාරය මම අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ විචාර දෙකෙන් ලකුණු 15ක් ගන්න පුළුවන් වෙන විචාර ප්‍රශ්නය. ඔබේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නය සහ 4 වෙනි ප්‍රශ්නය ගැන තමයි මම කතා කරන්නේ. 3 වෙනි ප්‍රශ්නයටත් ලකුණු 15ක් හම්බෙනවා. 4 වෙනි ප්‍රශ්නයටත් ලකුණු 15ක් හම්බෙනවා. ලකුණු 15යි 15යි ලකුණු 30ක් අතිශය වටිනවා මේ ප්‍රශ්න දෙක. ඒ නිසා අපි නිවැරදිව විචාරයක් ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. ඊට පසුව ඔබ ලස්සනට විචාර ලියලා ඔබේ ගුරුතුමාට හෝ ගුරුතුමියට පෙන්වන්න. ඔහු ඔබට වැඩි ලකුණක් ලබා දෙවි. නැවත නැවත ලියන්න. එවිට ඔබේ විචාරය අතිශය ලස්සන වේවි. එහෙනම් ඔළුවට දාගන්න, මනසින් කල්පනා කරන්න. මෙය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය නිසා තමයි නැවත නැවතත් මම මේ පුනා ඔබට කියන්නේ. කිසියම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලු සියල්ලම අද निराකරණය කරගන්න. निराකරණය කරගෙන ඔබ ඔබේ විචාරයක් ලියන්න. එවිට ඔබට ලස්සනට විචාර ලියන්නට හැකි වේවි. හරි. අංක 1 අපි කතා කරන්නේ ලකුණු 15ක් ලැබෙන විචාරයක් නේ. මම මුලින්ම කිව්වා මේ විචාර ලියන්න නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඒ නිශ්චිත ක්‍රමවේදයක් නැති වුණාට අපිටම ආවේනික වෙච්ච ක්‍රමයක් හදාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ පිළිතුර ඔබට ගොනු කරන්න පුළුවන්. ඔබේ පිළිතුර ඔබට ගොනු කරන්න පුළුවන්. ඒක නිසා මෙන්න බලන්න ප්‍රශ්නේ. මෙන්න ප්‍රශ්නය. මහෝෂධගේ චරිතය, කේවට්ට චරිතය පරස්පර ගති ලක්ෂණ පෙන්눔 කරයි. උම්මග්ග ජාතකයෙහි ඔබට අදාළ කොටස ඇසුරෙන් විචාරයේ යෙදෙන්න. එහෙම නැත්නම් මෙතෙන්ට දාන්න පුළුවන් උම්මග්ග ජාතකයෙහි නිර්දිෂ්ට කොටස ඇසුරෙන් විචාරයේ යෙදෙන්න. නිර්දිෂ්ට කොටස කියලා කියන්නේ ඔබේ පාඩමට අදාළ කොටස. හොඳට මතක තියාගන්න, නිර්දිෂ්ට කොටස ඔබේ පාඩමට අදාළ කොටස. එතකොට පාඩමට අදාළ වෙන්නේ සතර කම්මන්ත්‍රණයේ සිට ධර්ම යුද්ධය දක්වා වූ කොටස් ටික නේද? අන්න ඒ කොටස් ටිකෙන් තමයි මයි පුතේ මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නට ඕනේ. දැන් අපි යමු පාඩමට චුට්ටක්. උම්මග්ග ජාතකය, සතර කම්මන්ත්‍රණය. සතර කම්මන්ත්‍රණය කියන පාඩමේ නමෙහි සරල අර්ථය බලන්න. සතර කිව්වේ 4යි, කම් කියන්නේ කම්, මන්ත්‍රණය කියන්නේ රහස. 4 කම් රහස කිව්වහම ටිකක් ගැළපෙනවා හොරයි. ඒක නිසා අපි ඔය පාඩමේ නම අපට ගැළපෙන විදිහට හදාගමු. 4 කම් රහස අපි පුතේ කම් 4 රහස කියලා ඉගෙන ගන්නවා. කම් 4ක් තියෙන්න නම් මිනිස්සු කී දෙනෙක් ඉන්න ඕනේද? මිනිස්සු දෙන්නයි. එයාගේ කන් 2යි, මගේ කන් 2යි. එතකොට මේ සතර කම්මන්ත්‍රණයට සම්බන්ධ වෙච්චි පුද්ගලයෝ දෙන්න කවුද? පළමු එක්කෙනා කේවට්ට බමුණා, දෙවැන්නා චූලනී බ්‍රහ්මදත්ත රජු. නේද? පාඩම මේ වෙනකොට මයදුවල පුතාලා හොඳට අවබෝධ කරගෙන ඉන්නේ.
මේ පාඩමේ මූලික කරුණු ටික බලන්න. උම්මග්ග ජාතකය උපුටාගෙන තියෙන්නේ 550 ජාතක කතා පොතෙන්. 550 ජාතක පොත් වහන්සේ තුල කතන්දර 547ක් තියෙනවා. මේක රචනා වෙන්නේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ. රචනා කරන්නේ කතුවරු මණ්ඩලයක්. එහෙමත් නැත්නම් අපි මේකට කියනවා බහුකත්‍රූන් විසින් තමයි මේක රචනා කරලා තියෙන්නේ. බහුකත්‍රූන් විසින් කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචනා කරන ලද 550 ජාතක පොතේ තමයි උම්මග්ග ජාතකය එන්නේ. මේ 550 ජාතක පොතේ කතන්දර තියෙනවයි කිව්වේ 547යිනේ. එතකොට ඇයි ඕක 547 ජාතක පොත් වහන්සේ කියලා කියන්නේ නැතුව 550 ජාතක පොත් වහන්සේ කියලා නම් කරේ? ඕනම දෙයක විවහාරයේදී පුතේ භාවිත කිරීමේදී අලංකාර බවක් තියෙන්න ඕනේනේ, ලස්සන බවක් තියෙන්න ඕනේනේ. ඉතින් 547 ජාතක පොත් වහන්සේ කියලා කිව්වොත් එහෙම භාවිතයේදී පොඩි ගැටලුවක් එනවා සහ අපි ඒ පොතට කරන පොත් වහන්සේට කරන ගෞරවයේ පොඩි අඩුපාඩුවක් එනවා. ඒක නිසා ඒ කාලේ හිටපු රචකයෝ ටික එකතු වුණා. එකතු වෙලා මේක ගණිත සංකල්පයට අනුව 10ට වැටයුවා. පහට වඩා වැඩි නම් ඉස්සරහ තියෙන පූර්ණ සංඛ්‍යාවට වටයනවා. පහට වඩා අඩුයි නම් පස්සේ තියෙන පූර්ණ සංඛ්‍යාවට වටයනවා. 547යි 547 නිසා මේ ඉලක්කම පහට වැඩි නිසා ඉස්සරහ තියෙන පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වා 550 කියලා. එතකොට විවහාර කරන්නට ලේසි 550 ජාතක පොත් වහන්සේ. මේ 550 ජාතක පොත් වහන්සේ තුල තියෙන සෑම කතාවක්ම එකම ආකෘතියකට අනුව ලියලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. කාගේ හරි මගුල් ගෙදරකට මයි පුතාලට කියනවා කොකිස් අරගෙන එන්න. කියන්නේ නෑ කොහොමද ගේන්න ඕනේ කියලා. කොකිස් අරන් එන්න කියලා විතරයි කියන්නේ. එහෙම උපදේශ හම්බුනහම මයි පුතාලා මොකද කරන්නේ? කොකිස් අරගෙන එනවා. එක්කෙනෙක් ලංකාව හැඩේ තියෙන කොකිස් අරන් එනවා. තව එක්කෙනෙක් රවුම් හැඩේ තියෙන කොකිස් අරගෙන එනවා. තව එක්කෙනෙක් මලක් හැඩේ තියෙන කොකිස් අරගෙන එනවා. තව එක්කෙනෙක් සමනලයකගේ හැඩේ තියෙන කොකිස් අරගෙන එනවා. ඔහොම අරන් ආවහම මගුල් ගෙදර මගුල් මේසෙට ඔය කොකිස් තියනකොට ගැටලුවක් ඇති වෙනවා. මොකද්ද? ඔක්කොම එකම අච්චුවෙන් නෙවෙයි. හැඩේ එක වගේ නෙවෙයි. එතකොට පොඩ්ඩක් ගැටලු සහගතයි. ඒක නිසා මම ඔබට කියනවා පුතේ ඔබ කොකිස් රැගෙන එන විට සියලුම දෙනා සමනල් අච්චුවෙන් කොකිස් අරගෙන ආයුතුයි. එතකොට මොකද වෙන්නේ? සියලුම දෙනාම සමනල් අච්චුවෙන් කොකිස් අරගෙන එනවා. සමනල් ආකෘතිය ඇති කොකිස් අරගෙන එනවා. හැබැයි පුතේ යම් යම් දේවල් වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ? 1. පාට වෙනස් වෙන්න පුළුවන්. 2. ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. 3. රස වෙනස් වෙන්න පුළුවන්. 4. සුවඳ වෙනස් වෙන්න පුළුවන්. 5. ගොරෝසුකම මටසිලුටු බව වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඕකම ඇදලා දාගන්න ජාතක කතා පොතටත්. ජාතක කතා පොත රචනා කරන්නේ බහුකත්‍රූන් කතුවරු මණ්ඩලයක්. මේ කතුවරු මණ්ඩලයත් ඒ විදිහට Tamanට හිතුමනාපෙට කතා ලිව්වොත් එහෙම අර කොකිස් වෙනස් වුණා වගේ කතන්දරත් එකිනෙකට වෙනස් වෙනවා. ඒක නිසා
මේ බහුකර්තෘන්ට දුන්නා එක ආකෘතියක් ඔබ සියලු දෙනාම කතා ගෙතිය යුත්තේ එකම ආකෘතියකට පළවෙන්න වර්තමාන කතාවක් තියෙන්නට ඕනේ, දෙක අතීත කතාවක් තියෙන්නට ඕනේ, තුන සමෝදානයක් තියෙන්නට ඕනේ. වර්තමාන කතාවේ නායකයා බුදුරජාණන් වහන්සේ, අතීත කතාවේ නායකයා බෝසතාණන් වහන්සේ. එතකොට පුතේ සමෝදානය කියලා කියන්නේ වර්තමාන කතාවේ චරිතයි අතීත කතාවේ චරිතයි දෙක එකට ගලපන එකට අපි කියනවා සමෝදානය. එතකොට අපට අදාළ කතාව උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේ අරමුණ මොකද්ද? මහෝෂධ පඬිතයන්ගේ ප්‍රඥා බලය පෙන්වීම. ඔන්න ඔය ටික හොඳට අවබෝධයෙන් යුක්තව පාඩම් කරගන්න. මොකද ඔබට ਵਿਚාරය ලියනකොට ඔන්න ඔය ටික අත්‍යවශ්‍ය වෙනවා. දැන් මෙන්න ප්‍රශ්නේ මහෝෂධ චරිතය, කේවට්ට චරිතය පරස්පර ගති ලක්ෂණ පෙන්눔 කරයි උම්මග්ග ජාතකය ඇසුරෙන් විචාරයේ යෙදෙන්න. අද මං කතා කරන්නේ උම්මග්ග ජාතකයෙන් විචාරයක් ලියන විදිය. නමුත් මේ විචාර ලියන ක්‍රමවේදයේ ඔබේ සාහිත්‍ය පාඩම් මාලාවේ තියෙන ඕනම පාඩමකට අදාළයි. ඒ නිසා හොඳට මේ කරුණු අවබෝධ කරගන්න. හරි? දැන් අපි යන්නේ විචාරයක් ලියන්නේ කොහොමද කියන එක ගැන ඉගෙන ගන්න. විචාරයක් ලියනකොට අංක 1. විචාරයක් ලියද්දිමයි පුතේ අංක 1ට ආරම්භක ඡේදයක් තිබිය යුතුයි. මේ ආරම්භක ඡේදයට ලකුණු මහා ලොකු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ අහවි මගෙන් ඇයි සර් අපි ආරම්භක ඡේදයක් ලියන්නේ නේද? ලකුණුත් ලැබෙන්නේ නැත්නම් ඇයි ආරම්භක ඡේදයක් ලියන්නේ? මයි පුතේ ඕනම දෙයකට පිළිවෙලක් තියෙනවා. ඔබ පාසල් නිල ඇඳුම අඳින ක්‍රමවේදයක් තියෙනවනේ. ඔබ බත් පිඟානක් කන, බත් එකක් කන පිළිවෙලක් තියෙනවනේ. බත් එකේ මාළු පිණි කලින් කාලා බත් ටික පස්සේ කනවද අපි? නෑ නේද? යම් කිසි පිළිවෙලක් තියෙනවා. ඕනම දෙයකට පිළිවෙලක් තියෙනවා. අන්න ඒ නිසා තමයි ආරම්භක ඡේදයක් අපි ලිවිය යුත්තේ. ඕනම රසාස්වාදයක, ඕනම විචාරයක ආරම්භක ඡේදයක් අපි ලියන්නට ඕනේ. මේ ආරම්භක ඡේදෙට වැඩි වෙලා ගන්න එපා. මේ ආරම්භක ඡේදෙමයි පුතේ රූල් 5ක් 7ක් අතර වගේ ලියන්න. රූල් 5ක් 7ක් අතර වගේ. එතකොට මොනවද මේ ආරම්භක ඡේදයට අන්තර්ගත කරන්නට ඕනේ? මොනවද අපි මේ රූල් 5 තුල ලියන්නේ? ඔන්න ආරම්භක ඡේදයට අදාළ කරුණු ටික තමයි මය පුතේ මම ඉස්සෙල්ලා ඔයාලත් එක්ක කතා කරේ. මෙන්න මේ කරුණු මේකට අන්තර්ගත කළ යුතුයි. ආරම්භක ඡේදය ඇතුලේ මෙන්න මේ දේවල් ටික අන්තර්ගත කළ යුතුමයි. රූල් 5ත් 7ත් අතර ඔබ ලියන ඔබේ ආරම්භක ඡේදය තුල මේ කරුණු සියල්ල අන්තර්ගත විය යුතුයි. මොනවද ඒ කරුණු? අංක 1 රචකයා. මම කතා කරේ රචකයාගේ නම මේ ආරම්භක ඡේදය තුල අනිවාර්යෙන්ම තිබිය යුතුයි. අංක 2 මේ සාහිත්‍ය නිර්මාණය රචනා වෙන යුගය. කෝට්ටේ සාහිත්‍ය යුගයේද,
කුරුණෑගල සාහිත්‍ය යුගයේද දඹදෙණි ගම්පොළ ආදී ඕනම සාහිත්‍ය යුගයකද ඒ සාහිත්‍ය යුගයේ නම මේ ආරම්භක ඡේදය තුල අන්තර්ගත කළ යුතුයි. තුන්වෙනි එක අපේ සාහිත්‍ය නිර්මාණය උපුට ගන්න පොත උපුටාගත්තු කෘතිය අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි පුතේ, රචකයාගේ වෙනත් නිර්මාණ තියෙනවා නම් ඒ නිර්මාණ දෙක තුනකුත් මේ ආරම්භක ඡේදයට ඇතුළත් කරන්න. ඒක වඩා හොඳයි. නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වගේ කරුණුකාරණා කීපයක් තිබුණොත් අපට හොඳ ලකුණකට යන්නට පුළුවන්. ඊළඟට මේ පොත ගැන, මේ නිර්මාණය ගැන සුවිශේෂී කරුණු තියෙනවා නම් ආරාධනා කරපු පුද්ගලයෙක් ඉන්නවා නම් හොඳේ. ඊට පස්සේ අර ගුත්තිල කාව්වේ වගේ ආරම්භක කවිය ලියපු විශේෂ ගණයක් තියෙනවා නම්, අන්න ඒ වගේ සුවිශේෂී කරුණු තියෙනවා නම් ඒ ටික මේකට අන්තර්ගත කරන්න ඕනේ. ඒත් එක්කම මම අවසානෙටම දීලා තියෙනවා පුතේ සුවිශේෂී කරුණක්. ඔබ අර මුලින් කතා කරපු සියලුම දේවල් ටික ලියලා මේ ආරම්භක ඡේදේ අවසන් කරන්නට ඕනේ ඔබට ලබා දෙන ප්‍රශ්නයට අනුව. ප්‍රශ්නයට ගැළපෙන ලෙස ආරම්භක ඡේදේ අවසන් කළ යුතුයි. මම දුන්නු ප්‍රශ්නේ මොකද්ද? උම්මග්ග ජාතකයේ මහෝෂධගේ චරිතයයි කේවට්ටගේ චරිතයයි පරස්පර ගති ලක්ෂණ පෙන්눔 කරනවා කියන එක. මොකද අන්න ප්‍රශ්නේ ඒ ප්‍රශ්නයට ගැළපෙන විදිහට අපි ආරම්භක ඡේදය අවසන් කරන්න ඕනේ. එතකොට ඔබට ලැබෙන්නේ විවිධාකාර ප්‍රශ්න. දැන් අද අපි කතා කරන්නේ මහෝෂධගේ චරිතයයි කේවට්ටගේ චරිතයයි. නමුත් ඔබට ඔයිට වඩා වෙනත් ප්‍රශ්නයක් ලැබෙන්නත් පුළුවන්. උපමා භාවිතය සහ සංකල්ප රූප මැවීම කියලා හිතන්නකෝ. එතකොට ඔය අවසන් කරන්න ඕනේ ඒ ප්‍රශ්නෙට අනුව. ඔයාට හම්බෙන්නේ ප්‍රශ්නේ මොකද්ද? ඒ ප්‍රශ්නෙට අනුව මේක අවසන් කරන්න ඕනේ. අවසන් කරනකොට මං මය පුතාලට දෙන්නම් ලස්සන වචන තුනක්. මේ ඔයා ලියන හැම ආරම්භක ඡේදයක්ම මෙන්න මේ වචන තුනෙන් අවසන් කරන්න. සියුම්ව විමසා බලමු කියන වචන තුනෙන් අවසන් කරන්න. එතකොට ආරම්භක ඡේදය හරි ලස්සනයි. මෙන්න බලන්න. රචකයා, යුගය, උපුටාගත් කෘතිය, රචකයාගේ වෙනත් නිර්මාණ, සුවිශේෂ වැදගත් කරුණු. දැන් අපි යනවා අපේ ප්‍රශ්නෙට. රචකයා කවුද? බහුකතෘන්. යුගය මොකද්ද? කුරුණෑගල සාහිත්‍ය යුගය. උපුටාගත්තු කෘතිය 550 ජාතක පොත. රචකයාගේ වෙනත් නිර්මාණ නෑනේ පුතේ. තියෙනවා නම් ලියන්න පුළුවන්. මොකද මේක බහුකතෘන් විසින් කතුවරු මණ්ඩලයක් විසින් ලියපු නිසා කතුවරයන්ගේ වෙනත් නිර්මාණ අපට හොයාගන්න නෑ. සුවිශේෂී වැදගත් කරුණු. වීරසිංහ පතිරාජ ඇමති මේක ලියන්න ආරාධනා කරනවා. ඔන්න. දැන් අපි ආරම්භක ඡේදය ලියන්න යන්නේ. හොඳට අවබෝධයෙන් අහන්න. යම් යම් කරුණු ඇතුළත් කරන්නට පුළුවන්, තියෙන කරුණු නැති වෙන්නට පුළුවන්. ඒවා ප්‍රශ්න නෙවෙයි. රෝල් 5-7 අතර මේ ටිකත් එක්ක ප්‍රශ්නයට ගැලපෙන විදිහට මේ වචන තුනක් දාලා කොහොමද අපි අවසන් කරන්නේ කියලා බලමු. ඔන්න අහගන්න. කුරුණෑගල සාහිත්‍ය යුගයේ බහුකතෘන් විසින් ලියන ලද 550 ජාතක පොත වීරසිංහ පතිරාජ ඇමතිතුමාගේ ආරාධනයෙන් ලියවී ඇති
සුවිශේෂී ධර්ම ග්‍රන්ථයකි. කුරුණෑගල සාහිත්‍ය යුගයේ බහුකත්‍රූන් විසින් රචනා කරන ලද 550 ජාතක පොත වීරසිංහ පතිරාජ ඇමති විසින් ආරාධනය කිරීමෙන් පසු ලියවුණු සුවිශේෂී ධර්ම ග්‍රන්ථයකි. එහි එන ප්‍රශ්නයට ගැලපෙන විදිහට අපි අවසන් කරන්න යන්නේ මහෝෂධගේ චරිතය සහ කේවට්ටගේ චරිතයෙහි ඇති පරස්පරතා පිළිබඳව සියුම්ව විමසා බලමු. ආයන මුලට කුරුණෑගල සාහිත්‍ය යුගයේ බහුකත්‍රූන් විසින් රචනා කරන ලද 550 ජාතක පොත වීරසිංහ පතිරාජ ඇමතිගේ ආරාධනයෙන් ලියවුණු සුවිශේෂී ධර්ම ග්‍රන්ථයකි. එහි එන උම්මග්ග ජාතකයේ මහෝෂධගේ චරිතය සහ කේවට්ටගේ චරිතයෙහි ඇති පරස්පරතා පිළිබඳව සියුම්ව විමසා බලමු. ඔන්න ආරම්භක ඡේදය. දැන් ඕකම අපි අනිත් පාඩමෙන් ගමු. ගුත්තිල කාව්‍ය රචකයා වැත්තෑවේ හාමුදුරුවෝ. යුගය කෝට්ටේ සාහිත්‍ය යුගය. උපුටාගත්තු කෘතිය ගුත්තිල කාව්‍ය. රචකයාගේ වෙනත් නිර්මාණ නැහැ. සුවිශේෂී වැදගත් කරුණු ආරාධනා කරන්නේ සලාවත ජයපාල පළවෙනි කවිය වායු ගණයෙන් ලියලා තියෙන්නේ. ප්‍රශ්නය උපමා භාවිතය සහ සංකල්ප රූප කියලා හිතන්නකෝ. ඔන්න දැන් අපි ඒකත් ලියන්න යන්නේ. කෝට්ටේ සාහිත්‍ය යුගයේ වැත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය සලාවත ජයපාල මැතිදුන්ගේ ආරාධනයෙන් රචනා වූවකි. එහි එන උපමා භාවිතය සහ සංකල්ප රූප මැවීම පිළිබඳව සියුම්ව විමසා බලමු. මං හිතනවා ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති ආරම්භක ඡේදේ ලියන විදිය ගැන. මේ කරුණු ටික යම් යම් කරුණු මීට අමතරව ඔබට එකතු කළ හැකි. යම් යම් කරුණු මීට අමතරව මේකේ තියෙන කරුණු ඉවත් කළ හැකි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සියලුම දේවල් වල නිදහස ඔබට තියෙනවා. මම මේ කියන්නේ ඔබ ලියන හැම විචාරයකම ආරම්භක ඡේදයක් තියෙන්න ඕනේ. ඒ ආරම්භක ඡේදේ ප්‍රශ්නයට ගැලපෙන ලෙස අවසන් කරන්නට ඕනේ. අවසන් කරනකොට සියුම්ව විමසා බලමු කියන වචන තුනෙන් මේක අවසන් කළොත් ඔබේ ආරම්භක ඡේදය නිවැරදි ආරම්භක ඡේදයක් වේවි සහ ඔබේ ආරම්භක ඡේදය රසවත් ආරම්භක ඡේදයක් වේවි. එවිට ඔබට හොඳ ලකුණකට යාමට අතිශයින් හැකියාව තියෙනවා. ආරම්භක ඡේදය ඔය විදිහට ලියලා අවසන් කරන්න. සියුම්ව විමසා බලමු. හරි. දෙවැන්න විචාරයක් ලියනකොට අන්තර්ගතය තමයි අපට වැදගත් වෙන්නේ. ආරම්භක ඡේදයෙන් පසු අපි අන්තර්ගතයට ප්‍රවිෂ්ඨ වෙනවා. අන්තර්ගතය නිවැරදිව ලියන්න ඕනේ. අන්තර්ගතය හරියට ලියන්න ඕනේ. අන්තර්ගතයටයි ලකුණු හිමිවන්නේ. ඒක නිසාම අය පුතේ හරියට අපි අන්තර්ගතය ලියන විදිය ඉගෙන ගනිමු. මම කතා කරනවා කිව්වේ ලකුණු 15ක් ලබා දෙන විචාරයක්. ලකුණු 15ක් ලබා දෙන විචාරය පුතේ කොටස් දෙකකින් යුක්තයි. අංක 1 සහ 2 කියලා
ප්‍රශ්න දෙකක් ඔබට දීලා තියෙනවා. බලන්න මම දුන්නු ප්‍රශ්නේ අංක 1 මහෝෂධගේ චරිතය, අංක 2 කේවට්ටගේ චරිතය. එතකොට අපි අපේ අන්තර්ගතය කොටස් දෙකකට කඩා ගන්නවා. අංක 1 මහෝෂධගේ චරිතය, අංක 2 කේවට්ටගේ චරිතය. මේ ලකුණු 15ක් ලැබෙන ਵਿਚාරයට පුතේ උදාහරණ 4ක් තියෙන්නට ඕනේ. එක මාතෘකාවකට උදාහරණ 2 ගානේ උදාහරණ 4ක් තිබිය යුතුයි. එතකොට දැන් තවත් ගැටලුවක් එනවනේ. කොහෙන්ද ඔය උදාහරණ අපි ගන්නෙ? නේ? උදාහරණ මය පුතේ අපි ගන්නට ඕනේ අපට නිර්දිෂ්ට කොටසින්. උම්මග්ග ජාතකයේ කතාව මය පුතාලා ඔක්කොම දන්නවා තමයි. නමුත් ඒ සියල්ලගෙන්ම අපි උදාහරණ ගන්නෙ නෑ. ඇයි? අපට ප්‍රශ්නේ දීලා තිබුණනේ නිර්දිෂ්ට කොටස ඇසුරෙන් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් ඔබට අදාළ කොටස ඇසුරෙන් පැහැදිලි කරන්න නේ. එහෙනම් අපි මේක ලියන්න ඕනේ පාඩමට අදාළ කොටසින්. එතකොට මය පුතාලා ඔයා ගාව තියෙන්න ඕනේ හැම පාඩමකම රසාස්වාද ලියන්න, විචාර ලියන්න පුළුවන් වෙන උදාහරණ ටිකක්. ඒ උදාහරණ ටික ඔබේ පන්තියේ සිංහල මිස්ගෙන්, සිංහල විෂය උගන්වන මිස්ගෙන් අහලා දැනගන්න. මිස් සර් මට කියලා දෙන්න ඕනම විචාරයකට දාන්න පුළුවන් උදාහරණ ටිකක්. එතකොට ඔබේ මිස් ඔබට උදව් කරાવી. එතකොට ඔබේ ගුරුතුමා ඔබට උදව් කරાવી. මෙන්න පුතේ මේ උදාහරණ ටික ඔබේ ඕනම විචාරයකට දාන්න පුළුවන් කියලා ඔබට කියලා දේවි උදාහරණ ටිකක්. ඒ උදාහරණ ටික කටපාඩම් කරගන්න. හොඳේ? එතකොට අන්තර්ගතය ලකුණු 15 රසාස්වාදයකට, ලකුණු 15 විචාරයකට අපි උදාහරණ 4ක් දාන්නට ඕනේ. එක මාතෘකාවකට උදාහරණ 2යි. ඒ වගේ මාතෘකා දෙකක් තියෙනවා. මාතෘකා දෙකට උදාහරණ 4යි. ඒ උදාහරණ 4 පාඩමට අදාළ උදාහරණ විය යුතුයි. හරිනේ? ඔන්න අන්තර්ගතයේ ලියන ක්‍රමවේදය. ප්‍රශ්නය කොටස් දෙකයි. ඒක නිසා අපි ඉස්සල්ලාම මෙතෙන්ට අංක 1 දාලා පළවෙනි මාතෘකාව ලියනවා පුතේ. පළමු මාතෘකාව. පළමු මාතෘකාව ලියලා ඒ යටින් ලස්සනට ඉරි දෙකක් ගහන්න. ඉරි දෙකක් ගැහුවා. ඉරි දෙකක් ගහලා මාතෘකාව හඳුන්වන්න ඕනේ. ඕනම එකක පුතේ මාතෘකාවක් ලිව්වොත් අපි ඒ මාතෘකාව හඳුන්වන්න ඕනේ. රූලක් නැත්තම් දෙකක් හොඳටම ඇති. මෙන්න පළවෙනියටම මාතෘකාව හැඳින්වීම. මේකට අපි දාමු රූල් 3ක් 5ක් අතර. මාතෘකාව කොහොමද හඳුන්වන්නේ? දැන් අපේ ප්‍රශ්නය පළවෙනි මාතෘකාව මොකද්ද? මහෝෂධගේ චරිතය නේද? මහෝෂධගේ චරිතය කියලා ලිව්වා. යටින් ඉරි දෙකක් ගැහුවා. ගහලා මහෝෂධගේ චරිතය හඳුන්වනවා පුතේ. මහෝෂධ කියලා කියන්නේ පොතේ මොන වගේ චරිතයක්ද පොතේ ඉන්න? ප්‍රධානතම චරිතය. බෝධිසත්වයන්ගේ චරිතය. ප්‍රඥාවන්ත චරිතය. නුවණැත්තන්ගෙන් අග්‍ර වෙච්ච චරිතය. ඔය ටිකනේ මහෝෂධගේ චරිතය ගැන ලියන්න තියෙන්නේ නේ. ඔන්න අපි මාතෘකාව මහෝෂධගේ චරිතය ගැන රූල් 5ක් විතර හඳුන්වනවා. මහෝෂධ පඬිතුමා යනු වේදේහ රජතුමාගේ අග්‍ර පුරෝහිතයය. මොහු
අතිශය නුවණක් ඇති අතිශය ප්‍රඥාවන්ත චරිතයකි. මහෝෂධ පඬිතයන් යනු බෝධිසත්ව චරිතයයි. ඔහුගේ චරිතය ඊටමත් පරාර්ථකාමී චරිතයක් ලෙස හඳුන්වා දිය හැකිය. ආරම්භක ඡේදය ලිව්වා. හැඳින්වීම ලිව්වා. මාත්‍රිකාව හැඳින්වුවා. මාත්‍රිකාව හඳුන්වලා අංක 1ට මේ මාත්‍රිකාවට උදාහරණ කීයක් ඕනේද? උදාහරණ 2යි. අපි මේ මාත්‍රිකාව ලියලා ඉවර වෙලා තමයි ඊළඟ මාත්‍රිකාවට යන්නේ. මෙන්න ඊළඟට පළමු උදාහරණය. මේ උදාහරණය හොයාගන්නෙමයි පුතේ අර අච්චු පොතේ තියෙන පාඩමෙන්. මා බඳු පඬිතයන් කෙනෙකුන් ජීවත්ව හිඳදීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය. ඔන්න උදාහරණයක් ලිව්වා. උදාහරණේ ලියලා මේ උදාහරණය රූල් 10ත් 15ත් අතර හඳුන්වන්න ඕනේ. කොහොමද මේක හඳුන්වන්නේ? අදාළ කතාව ලියන්න. කතාව ලියන ගමන් ප්‍රශ්නේ ඔළුවෙන් තියාගන්න. ප්‍රශ්නේ ඔළුවෙන් තියාගෙන අදාළ විස්තරය අවසානයේ ප්‍රශ්නෙට එකට එකතු කරන්න. කතාව ලියන්න. කතාව ලියන ගමන් අපට අදාළ ප්‍රශ්නේ ඔළුවේ තියාගන්න. ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන ඒ ප්‍රශ්නේ කතාවයි දෙක එකට එකතු කරලා ලියන්න. මම කියපු උදාහරණ හොඳට ඔළුවට ගන්නකෝ. මා බඳු පඬිතයන් කෙනෙකුන් ජීවත්ව හිඳදීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය. මොකද්ද කතාව? ඔන්න මං කතාව කියනවා. උදෑසන අවදිවන කේවට්ට බමුණා තමන්ගේ සිරියහන් ගබඩාවේ තියෙන සියලුම සැප සම්පත් දිහා බලනවා. මේ සැප සම්පත් සියල්ලම තමන්ට දුන්නේ චූලනී බ්‍රහ්මදත්තයි කියලා හිතලා මෙයා හිතනවා මම චූලනී බ්‍රහ්මදත්තව මුළු ඉන්දියාවේම අගරජ කරනවා. එතකොට මටත් පුළුවන් අග්‍ර පුරෝහිත වෙන්න. එහෙමයි කියලා මෙයා උදේ පාන්දරම යනවා චූලනී බ්‍රහ්මදත්ත හම්බෙන්න. රජතුමනි ඊයේ හොඳට නිින්ද ගියාද? අදාළ තොරතුරු ටික කතා කරලා රජතුමාට කියනවා රජතුමනි ඔබ කැමතිද මේ මුළු ඉන්දියාවේම රජ වෙන්න? අපි උනත් හරි කැමතිනේ පුතා. ඒ වගේ අවස්ථාවක් ලැබෙනවා නම් රජතුමා කියනවා ඔව් ගුරුතුමනි මම කැමතියි. මම මොනාද කරන්න ඕනේ? ඒක මේ රාජමාලිගාවේ කියන්න බෑ රජතුමනි. අපි යමු මගුල් උයනට කියලා රජතුමත් එක්ක මගුල් උයනට ගිහිල්ලා අර සේනාව රාජ උයනේ පිටත සිටුවලා රජතුමත් එක්ක ගිහින් රාජකීය උයනේ ප්‍රධාන සල්ගහයට වාඩි වෙනවා. රජතුමා වාඩි වෙන්නේ ගල් පුටුවක. ඊට පස්සේ කියනවා රජතුමනි දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව කන පොඩ්ඩක් මෙහාට එවන්න. රජතුමාට සතර කම්මන්ත්‍රණය කියනවා. අවසානයේ කියනවා රජතුමනි මේ මන්ත්‍රණය ඔයාගේ කන් දෙකයි මගේ කන් දෙකයි විතරයි දන්නේ. ඒක නිසා සතර කම්මන්ත්‍රණය කියලා හඳුන්වනවා. ඕක අහගෙන හිටියා මහෞෂධගේ ගිරව පිටිපස්ස සල් ගහේ ඉඳලා. මහෞෂධගේ ගිරව මොකද කරන්නේ? කෑ ගහගෙන උඩට ගිහිල්ලා කේවට්ටගේ හිසට සහ කටට වසුරු පිට බැගින් දාලා කෑ ගහලා කියලා යනවා කේවට්ටය
තොගේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නෙවෙයි. දැන්ම කම් 6ක් දන්නවා. මේක 8 10 12 ගිහිල්ලා නොඑක්කම් දැනගනීවි කියලා කෑ ගහලා බැනලා මේ ගිරව ක්‍රීන් ගාගෙන එනවා මහෞෂධගේ මාලිගාවට. මහෞෂධගේ මාලිගාවට පැමිණිලා මහෞෂධ පඬිතයන්ට සියලුම විස්තර කියනවා. ඒ කිව්වට පස්සේ මහෞෂධ පඬිතුමා අර උදාහරණ කියනවා. මා බඳු පඬිතයන් කෙනෙකුන් ජීවත්ව හින්දදීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේ. ඒ අවස්ථාව රූල් 10කින් විතර ලියනවා. කතාව ලියනවා. කතාව ලියලාමයි පුතේ අපේ ප්‍රශ්නේ මහෞෂධ පඬිතුමාගේ ලක්ෂණය චරිත ලක්ෂණය මට කියන්න. මොකද්ද මේ උදාහරණයෙන් මහෞෂධ පඬිතයන්ගේ හෙළිවන චරිත ලක්ෂණය? තැනට සුදුසු නුවණ. එහෙම නැත්නම් පරාර්ථකාමීත්වය. තමන් ගැන පමණක් නොවේයි අන් අය ගැනත් හිතන ගුණය. ඕකනේ නේද? දැන් ඔන්න ඕක ප්‍රශ්නයට අන්තර්ගත කරන්න ඕනේ. කතාව ලිව්වා. කතාව ලියලා යටින් අපි විශේෂ පාට පෑනක් අරගෙන විශේෂ පාට පෑනක් කියලා කිව්වේ ඔබ කළු පාටින් නම් ලිව්වේ ඔබේ විශේෂ පෑන විය යුත්තේ නිල් පාට පෑන. ඔබ නිල් පාටින් නම් ලිව්වේ ඔබේ විශේෂ පෑන විය යුත්තේ කළු පාට පෑන. ඔය දෙකෙන් එකක් අරගෙන අපි ඒක ප්‍රශ්නෙට ගලපනවා. කොහොමද ප්‍රශ්නෙට ගලපන්නේ? මෙම උදාහරණයෙන් පැහැදිලි වන්නේ මහෞෂධ පඬිතුමාගේ පරාර්ථකාමීත්වයයි. තමන් ගැන පමණක් නොව අන් අය ගැනද සිතන චරිතයක් ලෙස මහෞෂධ පඬිතයන්ගේ චරිතය හඳුන්වා දිය හැකිය. ඒ අනුව බලන කල මහෞෂධ පඬිතයන් යනු පරාර්ථකාමී චරිතයකි. ඔච්චරයි මය පුතේ ලියන්න තියෙන්නේ. අපි මේ ਵਿਚාරය කියන එක මහා ලොකුවට හිතාගෙන හිටියට අදාළ පාඩමේ කතාව කතන්දරය ඔළුවේ තියෙනවා නම් ඒකෙන් අදාළ උදාහරණ 3-4ක් කටපාඩමින් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ਵਿਚාරේ ලියන්න පුළුවන්. දැන් මම දන්නවා මේක ඔබට අමාරුයි. අමාරු වෙන්නේ පුතේ අපි මේක ලියන්නේ නැති නිසා. ඔබ විචාර ලියන්න පළවෙනි විචාරය කැත වේවි, අවලස්සන වේවි. දෙවෙනි විචාරය ලියන්න දෙකත් එහෙමයි. 3-4 ලියන්න 3-4ත් එහෙමයි. නමුත් පුතේ 5-6-7 ලියනකොට ඔබ ක්‍රමක්‍රමයෙන් ශිල්පීය ක්‍රමවේදය අල්ලගෙන ඔබ ලස්සනට විචාර ලියාවි. එවිට අපි සතුටු වේවි ඔබේ විචාර දිහා බලලා. කිසිම වෙලාවක එකදු විචාරයක්වත් කටපාඩම් කරන්න එපා. ඔබ ඔබේ වචනයෙන් ලියන්න. හරි? පළවෙනි මාතෘකාව ලිව්වා. මාතෘකාව හැඳින්නුවා. පළවෙනි උදාහරණය ලිව්වා. උදාහරණය හැඳින්නුවා. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕනේ? ප්‍රශ්නයට අදාළ දෙවෙනි උදාහරණය ලිව්වා. ඒකත් පුතේ රූල් 10ත් 15ත් අතර හැඳින්නුවා. නැගී සිටුව ආචාර්යනි මානවඳුව එහෙම එකක් ගන්නත් පුළුවන් නේ. නැත්නම් එක රැයකින්ම පැලය නැගී උණ දණ්ඩ මුදුනෙන් රියනක් පමණ වඩා මලක් පිපී සිටියේය. මහෞෂධගේ ප්‍රඥාව ගැන කතා කරද්දි කතා කරන්න පුළුවන්. හොඳයි. අන්න ඒ විදිහට දෙවැනි මාතෘකාවත් ලිව්වා. රූල් 10ත් 15ත් අතර අර මම මුලින් කියපු විදිහටමයි පුතා ඒක හඳුන්වන්න. ඊට පස්සේ
ඊට පස්සේ දෙවෙනි මාතෘකාව ලියන්න පටන් ගන්නවා. මොකද්ද මාතෘකාව? කේවට්ටගේ චරිතය කියලා ලිව්වා. ඒකෙත් ඉරි දෙකක් ගැහුවා ගහලා පුතේ. ඒකෙත් අර විදිහටම මාතෘකාව හඳුන්වනවා. මාතෘකාව හඳුන්වන්නේ කොහොමද? කේවට්ට යනු චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අග්‍ර පුරෝහිතයාය. ඔහු දැඩි ආත්මාර්ථකාමී චරිතයකි. තමන්ගේ වාසිය සඳහා පමණක් ක්‍රියා කරන චරිතයකි ලිව්වා. ලියලා ඒකෙත් අර විදිහටම පළවෙනි උදාහරණය ලිව්වා. රූල් 15ත් 10ත් අතර හැදින්නවා. දෙවෙනි උදාහරණය ලිව්වා. රූල් 10ත් 15ත් අතර හැදින්නවා. එතනින් අන්තර්ගතය ඉවර කළා. මේ අන්තර්ගතයේදී මට ඔබට කියන්නට ඕනේ වැදගත් දෙයක් තියෙනවා. අපි පුතේ ප්‍රශ්නය ලියලා උදාහරණය ලියලා කතන්දරය විතරක් ලිව්වට බෑ. ඒක ප්‍රශ්නෙට ගැලපෙන විදිහට විස්තර කරන්නටම ඕනේ. අර මම කිව්වේ විශේෂ පාට පෑන අරගෙන ඒක ඒ විදිහට විස්තර කරන්න ඕනේ. එහෙම නැත්තම් අපි කොච්චර ලිව්වත් අපට ලකුණු හම්බ වෙන්නේ නෑ. උපමා ගැන නම් විස්තර කරන්නේ විශේෂ පෑනෙන් මෙන්න මේකේ තියෙන උපමාව කියලා විස්තර වෙන්න ඕනේ. එලි සමය නම් විස්තර කරන්නේ මෙන්න මේ කවියේ තියෙන එලි සමය. අනුප්‍රාසය නම් විස්තර කරන්නේ මෙන්න මේ කවියේ තියෙන අනුප්‍රාසය. සංකල්ප රූපය නම් විස්තර කරන්නේ මෙන්න මැවිච්චි සංකල්ප රූපය කියලා. හැම උදාහරණයකම අවසානයේ ඔබ විස්තර කළ යුතුයි. එතකොටයි මයි පුතේ අපට හොඳ ලකුණකට යන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔබ කොච්චර ਵਿਚාරෙ ලිව්වත් පිටු ගණන් ਵਿਚාරෙ ලිව්වත් ඔබට ලකුණු හම්බ වෙන්නේ නෑ. ඇයි? ඔබ නිවැරදි දේ නෙවෙයි ලියලා තියෙන්නේ. ඔබ ලියලා තියෙන්නේ අදාළ කතාව විතරයි. ප්‍රශ්නය ගැන අමතකම කරලා අමතක කරන්න එපා. ඒ ප්‍රශ්නය ඔළුවේ තියාගෙන ඔබ සියලුම දේ ලිවිය යුතු බව හොඳට මතක තියාගන්න. දැන් අන්තර්ගතයත් හරි. ඊළඟට මොකද්ද තියෙන්නේ? ඔන්න ඊළඟ වැදගත්ම කාරණාව, අපි ඕනම දෙයක අවසානයක් තියෙන්නට ඕනේ. පටන් ගත්තොත් මය පුතේ ඕනම එකක් අවසන් කරන්න ඕනේ. එහෙනම් රසාස්වාදයට අවසන් කරන්න ඕනේ. අවසාන ඡේදේ රෝල් 5ත් 7ත් අතර අවසන් කරන්නේ කොහොමද? මහා ලොකු කරුණු කාරණාවක් නෙවෙයි. ප්‍රශ්නයට ගැලපෙන විදිහට අපි මේකත් අවසන් කරනවා. කොහොමද? ඉහත උදාහරණ වලින් පැහැදිලි වන්නේ කියලා ලියලා අපේ ප්‍රශ්නය ආපහු අපි මෙතන ලියනවා. මහෝෂධ පඬිතුමාගේ සහ කේවට්ට පඬිතුමාගේ චරිත ලක්ෂණ වල ඇති පරස්පරතා පිළිබඳවයි. උපමා සහ රූපක තිබුණොත් එහෙම, සංකල්ප රූප තිබුණොත් එහෙම ඉහත උදාහරණයෙන් පැහැදිලි වෙන්නේ උපමා සහ සංකල්ප රූප භාවිතය පිළිබඳවයි. ඔච්චරයි. ඔබ හිතාගෙන හිටියට මේ විචාර ලියන ක්‍රමවේදේ හරි අමාරුයි කියලා අමාරු නෑ. හොඳට මතක තියාගන්න, විචාරයක් නිවැරදිව ලියන්න ඔබ සතුව තිබිය යුත්තේ ඒ අදාළ නිර්මාණය පිළිබඳ අවබෝධයක් සහ ඒකේ තියෙන උදාහරණ ටිකක් කටපාඩම් තිබුණොත් ඔබට ඉතා හොඳ රසාස්වාදයක් විචාරයක් ලියන්නට පුළුවන්. ආයි යන්න මුලට ආරම්භක ඡේදයක් ලියන්න ඕනේ. ඒකට අදාළ කරුණු කාරණා ටික කතා කළා. 2 අන්තර්ගතය කොටස් දෙකකින් ලියන්න ඕනේ. පළවෙනි මාතෘකාවට උදාහරණ 2යි, දෙවෙනි මාතෘකාවට උදාහරණ 2යි. එහෙම ලියලා අපි අපේ රසාස්වාදය, අපේ විචාරය අවසන් කරනවා ප්‍රශ්නයට ගැලපෙන ආකාරයට. හොඳේ. ඔන්න ඔය විදිහට අපි
අපේ රසාස්වාදේ ਵਿਚාරේ ලස්සනට ලියලා ඉවර කරමු. මම අර කලිනුත් කිව්වේ ඔබේ පළවෙනි ਵਿਚාරය අලංකාර නොවේවි, ඔබේ දෙවැන්නත් අලංකාර නොවේවි, ඔබේ තුන හතරත් අලංකාර නොවේවි. නමුත් ඔබයින් පසු ලියන ਵਿਚාර අපට වඩා හොඳට ඔබ ලියාවි. එවිට අපි සතුටු වේවි. ඔබට හොඳ ලකුණක් ලැබේවි. ඔබ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථයක් ගනීවි. එතකොට ඔබේ ජීවිතය සුන්දර වේවි. මයි පුතේ, ගැටලු මොනා හරි තියෙනවා නම් අපි කතා කරමු නැවතත් පාඩමකින්. අද අපි කතා කරේ ਵਿਚාරයක්, ලකුණු 15 ਵਿਚාරයක් ලියන විදිහ. මම හිතනවා මයි පුතාලට මේක අවබෝධ වෙන්නට ඇති. අවබෝධ කරගෙන ඔබ ਵਿਚාර ලියාවි. ලියලා මේ වසංගතය අභියෝගයක් විදිහට අරගෙන ඔබ ඔබේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු ලියාවි. එසේනම් ඔබේ ජීවිතය සාර්ථක වේවා, ඔබට හොඳ ප්‍රතිඵලයක් ලැබේවා කියලා අද පාඩම අපි අවසන් කරනවා. සියලුම දෙනාටම ආයුෂ බොහෝ වේවා.